ඔබේ ආයු වැඩි වේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කුයිලයක් එනවා. හැබැයි මේ කුයිලය පිළිගඳ එන්නේ පත්තර වලින් නෙවෙයි, පත්තරවල තියෙන කතා වලින්. මේ කතා සාමාන්‍ය මිනිස්සු, ගමේ ගොඩේ ඉන්න මිනිස්සු කියන කතා නෙවෙයි. රට කරන්න යන ඇත්තෝ, රට කරපු ඇත්තෝ කියපු කතා වලින් තමයි, මේ පත්තරවල තියෙන කතා වලින් තමයි ඒ කුයිලය පිළිගඳ එන්නේ. මහනිල් සුවඳමය, කුඩමසු පිළිගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. පෑනරන් නේද මේ පාර ඡන්දෙට යන්නේ? ඔබ ඡන්ද දාන්න යනව නේද? මේ කතා කරන උදවිය ගැන මේ ගෙදරින් අරන් යන පෑනෙන් ගන්න තීන්දුව බුද්ධිමත්ව ගන්න ඕනේ නේ. අද ජුනි මාසයේ 23 වෙනිදා අඟහරුවාදා දවස ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මහත්තයෙක් ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. මෞබිම් ප්‍රධාන සිරස්වල දෙකක් තියෙනවා. මෞබිම් ලේඅවුට් එකේ හැටියට ඕන් කතා දෙකක් එක විට ගේනවා. ප්‍රධාන සිරස්වලින් එකක් වන්නේ රදගුරු සම්මේලනයේ කතෝලික සංසදය හරින්ගේ ප්‍රකාශය පිළිකුලින් නිතුව හෙලා දැකී රුවන්ත නිතුල්ගස්පිටිය නුවන් හෙටිආරච්චි ක්‍රිෂාන් පතිරන් ජයසූරිය වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඊයේ නිකුත් කර නිවේදනයේදී සඳහන් වෙනවා කාදිනල් වහන්සේ පිළිබඳව උන්වහන්සේ තම සදහැවතුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම වැරදිද? උන්වහන්සේට එසේ හඬ නගන්න වේදිකා තැනුවෝ කවුරුවද? හරින් ප්‍රනාන්දු මහතා තම මහජන නියෝජිත වගකීම ඉටු කළේ නම් කාදිනල් හිමිපාණන්ට යුක්තිය ඉල්ලා සිවිල් කටයුතු වලට මැදිහත් වීමට සිදු නොවනු ඇත. කතෝලික ආගමිකයෙකු ලෙස හෘද සාක්ෂියටවත් එකඟව මේ ප්‍රකාශය වළක්වා ගන්නට හා ප්‍රහාරයෙන් පසුවත් ඒ විහිළුවක් ගෙන නොගෙන මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් පෙනී සිටමින් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා කැපවන්නට හරින් මහතාට තිබුණා නොවේද? අවම වශයෙන් තමන් දරූ ඇමතිදුරෙන් ඉල්ලා අසුයි වගකියයුත්තන්ට බලපෑම් කළ යුතු තිබුණා නොවේද? එසේ වූවා නම් හරින් මහතා මෙන් කාදිනල් හිමිපාණන්ට පරිභව කරන අපහාස කරන ඇත්තවුන් කියන විදිහට කාදිනල් හිමිපාණන්ට බැඩක් බලාගෙන ඉන්න තිබුණා නොවේද කියලා මේ වාර්තාවෙන් එහෙම නැත්නම් මේ නිවේදනයෙන් සඳහන් කරනවා. මම මේ ඊළඟට වාර්තා කරන කාරණාව තමයි හරින් කතෝලික ජනතාවට නිග්‍රහ කළා පක්ෂයේ තීන්දුවක් ගන්න ඕනේ කියලා නුවන් හෙට්ටිආරච්චි WK ප්‍රසාද් මංජු වාර්තා කර සිටිනවා. පක්ෂයෙන් තීන්දුවක් ගැනීම කෙසේ වෙතත් තීන්දුව කෙසේ වෙතත් හරින් වෙනුවට සජිත් සමාව අයදී කියලා මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ වෙනුවෙන් කරන ප්‍රකාශය අනුව ඕනෑම තැනක වරදක් සිදු වුණා නම් ඒ වැරදි නිවැරදි කිරීමට තමා පසුබට නොවන බව හා හරින් ප්‍රනාන්දු මහතාගේ කරුණ දැක්වීම පිළිබඳව නැවත නැවතත් කාදිනල් හිමිපාණන්ගෙන් සමාව අයද සිටින බව සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. වැරදක් දැක්කොත් ඒක නිවැරදි කරනවා. සමාව ගන්න එක නෙවෙයි, වැරද්ද නිවැරදි කරන්නේ කොහොමද ප්‍රසාද? ඔව් මම හිතන්නේ මෙතෙන්දී දැන් කාදිනල් වහන්සේට දිනුෂ මේ අපහාස කිරීම මම හිතන්නේ පසුගිය ආණ්ඩුව කාලෙනම තිබුණා. මම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහත්මයා මේ සම්බන්ධයෙන් වතිකානුවට පවා පැමිණිලි කරපු අවස්ථා තිබුණා මේ පාස්කුවදා 5න් පසු කාදිනල් වහන්සේගේ ප්‍රකාශ පිළිබඳව. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් තමයි මම හිතන්නේ මේ ප්‍රකාශ සිදු කළේ. මොකද අපි දැක්ක දැන් යම්කිසි ගැටුමක් ඇති වෙන්න ගිය තැන්වලදී කාදිනල් වහන්සේ ස්ථාන වලටම ගිහිල්ලා ඒක වැළැක්වුවා. මම හිතා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව උන්වහන්සේ ඒ සඳහා ගෞරව ප්‍රාමි පුද කරා. ඉතින් එවැනි අවස්ථාවකදී මේ වගේ ප්‍රකාශයක් කිරීමට මොකද හරින් ප්‍රාන්දු මහත්මයා කියනවා මේ ඩීල් එකක් තිබුණා කියලා. ඩීල් දැම්මා. ඒක නිසා තමයි පෙරදුනේ කියලා. දැන් මේකට හොඳ උත්තරයක් දෙනවා මාධ්‍ය ඩීයේ බෙනඩික් ජෝසප් පියතුමා. ඔව් කියනවා 105 වගේ දේවල් නැති වෙන්නේ මෙවැනි කටවල් නිසා තමයි ප්‍රවේශම් කරගන්නේ. නිසා තවත් කොච්චර නැති වෙයිද දන්නේ මේ වගේ ප්‍රකාශ කරන්න ගියොත්. අනිත් කාර්යය තමයි දැන් පැය 48ක් ඇතුළත හරින් ප්‍රාන්දු මහත්මයා සමාව ගත යුතුයි කියලා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඊයේ පෞද්ගල සාකච්ඡාවක් පැවැත්වුවා සුගත හේවාපතර මහත්මයා. ඔක්ක එහෙම නොගත්තොත් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා නෙවෙයි ගන්න ඕනේ. ඒ වරද කරපු පුජ්‍යලයා කියලා තමයි ප්‍රසිද්ධිය සමාව ගන්න ඕනේ. එහෙම නොගත්තොත් ඔවුන් දිගට විරෝධතා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා කිව්වා මේ ආසිත. ඉතින් මම බැලුවා දැන් අර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට විරෝධතා කරන්න කියලා යම්කිසි අකරතැබ්බ වලට මුණ පෑවනේ. ඒ නිසා මෙවැනි දේවල් කොහොමද දැන් විසඳගන්නේ කියන කාර්යය. මම හිතන්නේ මෙතෙන්දි මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමාව ඉල්ලලා තියෙනවා. නමුත් ඉන් පසුව කොහොමද මොකද මේ හරින් ප්‍රාන්දු මහත්මයා කියන්නේ මේ පක්ෂයේ ප්‍රබල චරිතයක්. ඒතකොට කොහොමද ඒ අනුව ඉදිරි කටයුතු සිදු වෙන්නේ කියන කාරණා තමයි හැමෝම බලන්නේ. මම හිතන්නේ දැන් ඔවුන්ගේ පක්ෂයේම කාවින්ද ජයවර්ධන මහත්මයාත් මම හිතන්නේ මේ සම්බන්ධ දැඩි විරෝධය පළ කරනවා. ඔව්.
මේක තමයි නොමේරූ බව. පරිණත බව කියන්නේ මේක නෙවෙයි. එතකොට පරිණත බව කියන්නේ මොකද්ද? බෞද්ධ හෝ වේවා, ක්‍රිස්තියානි හෝ වේවා, තවත් ආගමකට ආගමික නායකයෙකුට ගරහනවා නම් එය පිරිහීමේ ආරම්භයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පවසනවා. දිනමින පුවත්පත් වාර්තා කරන්නේ ආගමකට ආගමික නායකයෙකුට ගැරහීම පිරිහීමේ ආරම්භය බව අගමැති කියයි කියන සිරස්සලෙන්. එතුමාගේ 50 වසරක දේශපාලන ජීවිතය පිළිබඳව පහුගිය දවස්වල කියවලා බැලුවා, ඇහුවා, බැලුවා, දැක්කා. හැබැයි ඒ කිසිම තැනක තරුණ කාලේදීවත් ආවේගශීලීව එහෙම ආගමික නායකයෙක්ට මේ විදිහට ප්‍රකාශයක් කරනව දැක්කේ නැහැ. ඒක තමයි පරිණත බව කියලා කියන්නේ. ඒ අනුව අපි එදත් කතා කරේ දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතයකින් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉවසීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කොහොමද තරුණ දේශපාලකයන් හැසිරෙන්නේ කියන ආකාරය සම්බන්ධයෙන්. මොකද අපි දැක්ක දැන් කිසිම ආගමික නායකයෙකු එහෙම අපහාස කරන්න හොඳ නැහැ. එහෙම කරොත් යම් ආකාර පිරිහීමක් වෙනවා. දැන් මොකද අපිට මංගල සමර මහත්මයාට කනගාටුදායක ඉරණමක් අත්දැකලා තියෙනවනේ දිනෝෂ. ඒකට හේතුවක් උනේ මේ ආගමික නායකයින්ට අපහාස කිරීම තමයි. ඔව්. කොහොමනත් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ මේ පිරිහීමේ ආරම්භ වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ආගමකට ආගමික නායකයෙක්ට ගරහනවා නම් ඒක පිරිහීමේ ආරම්භයක් කියලා. 2015 දී කිව්වේ හරින් ප්‍රනාන්දු මහත්මයා තමයි ජයග්‍රහණයේ සංකේතය කියලා. අද වෙනකොට ඒක මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා අපි ඊළඟ පුවත් පිටුවලට පිවිසෙන්න සූදානම්. මේවායිදිත් මේ එන්නෙත් අර කුඩමසු පිළි ගඳමය කියන කතාවම තමයි. කරුණාගේ ප්‍රකාශය ගැන CID පරීක්ෂණයක් වහාම එන්නයි දැනුම් දීලා චාමර අමරසූරිය සහ ලක්ෂ්මී ජයකොඩි මව්බිමට වාර්තා කර සිටිනවා. ඒ වගේම අපි ගියොත් දිනමින පුවත්පතට දිනමින පුවත්පතේදී මේ පිළිබඳව සඳහන් වෙනවා කරුණාගේ ප්‍රකාශය ගැන අපට වගකීම ගන්න බැහැ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා කියනවා. මොකද දමිළ මහ සභාව කියන පක්ෂය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව ඊට විරුද්ධව සටන් කරනවා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට කරුණා අම්මන්. ඒ නිසා මේ ඔහු කරපු ප්‍රකාශය පිළිබඳව අපිට වගකීමක් ගන්න බෑ කියලා සාගර කාර්යවසම් මහත්මයා ප්‍රකාශ කර සිටිනවා. මතිවරණ වේදිකාව දෙන කතා බහ නිසා තමයි මොකද කරුණා අම්මන් ශ්‍රී ලංකා දාස් පක්ෂයේ සමාජිකත්වය ගත්තනේ. ඒ අනුව තමයි ඔහු පොහොට්ටුවට දාන්න හදන්නේ නැතම් පෙස්. නමුත් සාගර කාර්යවසම් මහත්මයාගේ කරුණා සමග කිසි සම්බන්ධයක් නැහැ. ඔහු ඉදිරියේදී ඇති කරන ආණ්ඩුවට ගන්නෙත් නැහැ කියලා. අනිත් කාර්යය තමයි දැන් අපි දැක්ක දැන් දෙමළ දේශපාලකයන් අපි දැක්ක ආයුධ අරගෙන අරගල කරපු දේශපාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීට ආවට පස්සේ හොඳට උන් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරා. දැන් EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්ද මහත්මයා ඒ වගේ දේශපාලන නායකයෙක්. නමුත් කරුණා අම්මන් දැන් අර ඔබ කිව්වා වගේ දැන් පරිණතභාවයේ ප්‍රශ්නයක් තමයි දේශපාලන වශයෙන් තියෙන්නේ. මොකද මෙවැනි ප්‍රකාශයක් කිරීමේදී මොකද්ද ඇති වෙන තත්ත්වය කියලා ඔහු වටහා ගන්නකොට ඉතිහාසයත් එක්ක සමග සම්බන්ධව කරලා. නමුත් කෙසේ වෙතත් CID පරීක්ෂණ අවශ්‍යයි. මොකද මේ වගේ ඝාතන සිදු කරයි කියලා ආඩම්බරෙන් කියනවා නම් ඒක බලන් ඉන්න බෑනේ කිසිම නීතියකට පොලිසියකට. නිසා CID පරීක්ෂණ අවශ්‍යයි. ඔහුට මම හිතන්නේ විශාල වගකීමක් දරන්න නෙවෙයි කොහොමද ඒවා සිද්ධ වුනේ කියලා. ඒ වගේම අර ඒ කාලේ අර අවියාවුදක් ගත්තයි කිව්වනේ. මුදල් සිමෙන්ති එහෙම බංකර් හදන්න දැන් ඒවත් කොහොමද උනේ කියලාත් ඔහුට කියන්න වෙයි. ඔව් අපිට පුවත් ගණනාවක් තියෙනවා කෙටි කාලයක් තුල ඉදිරිපත් කරන්න. අරුණ පුවත්පත කියනවා එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව සජිත් සමග ගිය 99 දෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂිප්තයි. අධිකරණ වාර්තාකරු සඳහන් කර සිටින්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා ඇතුළු පිරිසක් තමයි මේ ඉල්ලීම කළේ අධිකරණේ. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඒ ඉල්ලීමත් සමග අධිකරණේ තීන්දුවත් සමග මොකද උනේ කියලා නවීන් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශ ආශිකා ජයවීර අරුණට වාර්තා කරනවා. අධිකරණ තීන්දුවත් සමග එක්සත් ජාතික පක්ෂය පිරිසිදු වුණා. අඛිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාත් කියා සිටියා දැන් ආයේ ඒ පිරිසට සිරිකොතට එන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි පක්ෂය සුද්ධ කරලායි තියෙන්නේ කියලා. අපි අරුණ පුවත්පතේ ඇතුළු පිටුවකට යනවා. අරුණ පුවත්පතේ දෙවෙනි පිටුවේ තමයි වාර්තා කරන්නේ COVID-19 වසංගතය කොහොමද ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නේ, ලංකාව පුරා ව්‍යාප්ත වන්නේ කියලා. ශ්‍රී ලංකාවේ COVID රෝගීන්ගේ ව්‍යාප්තිය 1950 දක්වා වැඩි වී තිබෙනවා. හැබැයි 1526 දෙනෙක් එයින් සුවය ලබා තිබෙනවා. ඒ කියන්නේ 80%කට ආසන්න පිරිසක් දෙයියනේ කියලා මේ වෙනකොට සුවයි. ලෝක පුරා හැබැයි 90,73,969 දෙනෙක් මේ වෙනකොට ආසාදිතයන් ඉන්නවා. මරණ 4,71,199ක් වාර්තා වෙනවා. සුපුරුදු පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලිය, රුසියාව සහ ඉන්දියාව තමයි ඉදිරියට එන්නේ. කොහොමුණත් ඉන්දියාවේ මරණ සංඛ්‍යාව එන්න වැඩි වෙනවා. සමස්තයක් විදිහට ගත්තාම මරණ වාර්තා වීමේ අනුපාතය ප්‍රමාණය අර කලින් තිබුණාට වඩා දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. මේ වාර්තා මෙහෙම කියද්දී අද ජාතික පුවත්පත්වල විදේශ පුවත් අතර වාර්තා කර තිබිච්ච කාරණයක් තමයි කොරෝනා වලටත් වඩා බරපතලයි චීනය සහ ඇමරිකාව අතර ඇතිවෙන්නට නියමිත එහෙම නැත්නම් මේ ඇතිවෙමින් තිබෙන සීතල වෙළඳ යුද්ධය ඒක කොරෝනාවටත් වඩා අහිතකර බලපෑම් ලෝක ආර්ථිකයට ගෙනේවි කියලා විශ්වාසය පළ කරනවා ඇමරිකානු ආර්ථික විද්‍යාඥයන්ම. කොවිඩ් තත්ත්වය පිළිබඳව එහෙමයි. හැබැයි මෙහෙම මේ ප්‍රවෘත්තියට වෙන් කරපු කාලය අඩුයි කියලා අපිට
COVID-19 කෙරෙහි තියෙන අවධානය අඩු කරන්න සාමාන්‍ය පුරවැසි විදිහට කිසිම ඉඩක් නැහැ. තවමත් මේ වසංගතය ලෝපුරා තියෙනවා, ලංකාවේ තියෙනවා. ඊයේ දවසේදී එක රෝගියෙක් වාර්තා වෙච්ච බව මේ පුවත්පත්වල නැති වුණත් මොකද ඊයේ මාළදෙවිනේ සිට ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳපු එක් පුද්ගලයෙක් වාර්තා වුණා COVID ආසාදිතෙක් විදිහට. අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන පුවතට යන්න කලින් මා කැමති 7 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක්. වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 5000ක මුදලක් ජපානයෙන් වාහන මෙරටට ගෙනවීමට වැය කරනවා. ඊට අමතරව අපේ රට ජපානයෙන් විදේශ මුදල්ද ලබා ගන්නවා. ශ්‍රී ලංකාව චීනයෙන් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 5000කට අධික මුදලක් භාණ්ඩ ගෙන්නනවා. එරටින් අප ණය ගන්නවා. මෙලෙස ජපානය හා චීනය සමග වෙළඳ ගනුදෙනු කරන අප මෙරට නිෂ්පාදනයන්ද ඔවුන්ට මිලදී ගන්න කියලා ඉල්ලන්න ඕනේ. මෙහෙම ප්‍රකාශයක් කරන්නේ දේශීය බටර් හා කිරිපිටි පිරට යැවීමට පහසුකම් සලසා දෙන්න කියලා පැල්වත්ත සමාගමේ සභාපති ආර්.ශිලි වික්‍රමනායක මහත්මයා ඔහු කියනවා දැනටමත් තම සමාගම ජාතික අවශ්‍යතාව ඉක්මවා බටර් හා කිරිපිටි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඒ අතිරික්ත ප්‍රමාණය ජපානයට කිරිපිටි බටර් විදියට ජපානයටත් කිරිපිටි චීනයටත් යවන්න පහසුකම ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. මේක ඉතාමත්ම සතුටුදායක පුවතක්. ඒ කියන්නේ අපි බටර් සහ කිරිපිටි අතිරික්තයක් තියෙනවා. අපිට ඒක පිටරට යවන්න පුළුවන් කියලා එහෙම නිෂ්පාදකයන් ඉල්ලද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තීරණය අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. ආනයන සීමා කළා නිෂ්පාදන අරබන්න. ආනයන සීමා කළා නිෂ්පාදන අරබන්න. දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම දැන් ඔබට ඇති අභියෝගයයි. අර ආර්.ශිලි වික්‍රමනායක මහත්තයලා වගේ උදවියගේ උත්සාහයට අවස්ථාවක් ලැබෙනවා. ජනාධිපති කර්මාන්තකරුවන්ට කියයි. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථික ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදනය මේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට මඟ සලසා ඇති බව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඔස්සේ කියන්නේ. මට හිතෙනවා දැන් වැදගත්ම දේ තමයි රාජ්‍ය නායක විදිහට ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා දේශීය මේ කර්මාන්ත නගා සිටීම සඳහා ආනයන සීමා කිරීමට. මම හිතන්නේ මේක දැන් ආර්.සී වික්‍රමනායක මහත්මයාගේ කතාවට ඉතාමත් ගැළපෙනවා. මොකද මේක තමයි වෙන්න ඕන රජයේ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද අපි දැක්ක දැන් කෘෂි කර්මාන්තයේ පමණක් නෙවෙයි අපි රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙනවා දැන් වාහන ක්ලාස් කිරීමේ කර්මාන්ත තියෙනවා විවිධ කර්මාන්ත කාර්මිකාංශයට අදාළ කර්මාන්තات තියෙනවා. දැන් මේවත් වැඩි දියුණු කරන්න පුළුවන්. ඒක අපිට පුළුවන් දැන් වෙළඳ ගිවිසුම් යටතේ අපේ තේ නිෂ්පාදන පිටරට යවන්න පුළුවන්. අපි දැක්ක පෞද්ගලික අංශයේ නැත්නම් දැන් ගෘහ භාණ්ඩ ශිල්පීන් වගේ ලෝකේ පුරාම අපේ වෙළඳ මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා. ඒ වගේ අනිකුත් කර්මාන්තවල ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ රජයේ ප්‍රතිපත්තිය. රාජ්‍ය නායකයෙක් කෙලින් ඉන්න ඕන මේ වගේ තීන්දුවක් ගන්න. ඒ නිසා දැන් ඔන්න රාජ්‍ය නායකයේ අවස්ථාව ලබා දීලා තිනවා. දේශීය කර්මාන්තකරුවන්ට තියෙන අවස්ථාවක් හම්බෙන්නේ නැතුව වැඩ කරන්න ඕන. මොකද අපි සමහර අවස්ථාවලදී දිනුස අපි දැකලා තියෙනවා රටේ අවස්ථාව අනුව දේශීය කර්මාන්තකරුවන් අතම අවස්ථාවලදී ප්‍රමාණවත් ආකාර නිෂ්පාදන ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි ආපහු විදේශීය වෙළඳපොළ අපේ රට ආක්‍රමණය කරන්නේ. අන්න ඒකත් තේරුම් ගන්න දැන් ඔන්න අවස්ථාව ලැබිලා තියෙන උන්ට දැන් වැඩ පටන් ගන්න පුළුවන් දේශීය කර්මාන්තකරුවන්ට. දැන් ඒවා කීමට විතරක් සීමා වෙලා වැඩක් නැහැ. ගමනක් යන්න ඕනේ. ගමන යන්න කලින් සුබ ලකුණු පේන්න ඕනේ. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි කියලා කියන්නේ ඒකනේ. එහෙම සුබ ලකුණක් දැක්කම මව්බිම 4 වෙනි පිටුවේ වාර්තා කරනවා BCC නම රකින සංවර්ධන සැලැස්ම සකසා අවසන්. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කර සිටින්නේ අමාත්‍ය විමල් වීරවංශ මහත්මයාගේ ප්‍රකාශයක්. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පවරා ඇති සුපිරිසිදු පොල් තෙල් හා සබන් ආදී නිෂ්පාදනය තුළින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සිට ශතවර්ෂ දෙකක පමණ කාලයක් ඉමහත් කීර්තිනාමයක් දිනාගෙන ඇති BCC සමාගමට එම කීර්තිනාමයේ තවත් ශතවර්ෂ ගණනාවක් රඳවාගත හැකි උපයාමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා ඇති බවත් පැවිලි කර්මාන්ත මහවැලි ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් හා එක්ව නුදුරේදීම ඊට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කියනවා. අපි අහද්දී සිරි රටේ සිරි සැපදේ කියලා. ඔව් දැන් ඒක අහලා මතකද කුඩා කාලේදී BCC සඳුන් සබන් කිව්වම ලොකු කියන්නේ තිබුණා සෑහෙන ප්‍රතිශතභාවයක් තිබුණා. ඒ නිසා අපේ දේශීය නිෂ්පාදන රජයෙන් කරන නිෂ්පාදන තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ දැන් පොල් තෙල් වගේම සඳුන් සබන් තවත් මම හිතන්නේ නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක්ම තියෙනවා. දැන් ඇතැම් ආණ්ඩු මේ වගේ දේවල් වහන තමයි හිටියේ විකුණන තමයි හිටියේ වෙනම අමාත්‍යාංශයක හදලා තිබුණ මේ වගේ ආයතන සම්බන්ධයෙන් පාඩු ලබනවා කියන්නේ. නමුත් මට පාඩු ලබනවා කියන්නේ නැතුව අපිට පුළුවන් විදිහට මේවා දේශීය කර්මාන්තකරුවන් ලබා දෙන්න පුළුවන් නම් සහන ණය ක්‍රමයකට මම දැන් කුලදාසි කර්මාන්ත ශාලාවෙත් වැඩ පටන් ගන්නනේ. ඒක ඉතාමත් හොඳ දෙයක් රට වෙනුවෙන්.
මේ වෙලාවේ පාරිභෝගිකයෝ විදිහට රටේ ජනතාව විදිහට අපිට මොකක්ද තියෙන වගකීම? දේශීය නිෂ්පාදනය අගය කරමු. හැම විටම දේශීය දේවල් මිලදී ගන්න වැඩි වැඩියෙන් පෙළඹෙමු. Apple වෙනුවට පැපල් කන්න පටන් ගනිමු. Apple ගණන් කියලා දුක් වෙන්න ඕනේ නැහැ. Apple ඕනෙම නැහැ. අපිට පැපල් තියෙනවා. සමහර දේශපාලනඥයන්ට තියෙනවා අමතක වීම රෝගය. ඒ වගේම තමයි තවත් ලෙඩක් හිටිකමක් මතක් වෙන එක. ඒකත් ලෙඩක් වගේ පේන්නේ. මහේන්ද්‍රන් අයින් කරන්න රනිල් කැමති උනේ නැහැ. ගම්පොළ මාධව බණ්ඩාර වාර්තා කර සිටින මේ වාර්තාව ගෙන එන්නේ අද මව්බිම පුවත්පත. ඒ අනුව මහේන්ද්‍රන් අයින් කරන්න රනිල් කැමතුනේ නැහැ කියලා කියන්නේ ලක්ෂ්මන් කිරියල්ල හිටපු മന്ത്രിවරයා යහපාලන ආණ්ඩුව බිඳ වැටුනේ බැඳුම් කරේ නිසා බවත් එම සිද්ධිය දැනගත් පසු අර්ජුන මහේන්ද්‍රන් අයින් කරන්නයි එදා අපි රනිල්ට කියු නමුත් ඔහු අයින් කරන්න රනිල් කැමතුනේ නැති බවත් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසා සිටිනවා. එදා පාස්කු ප්‍රහාරයේ සිදුවීම නිසා වත්මන් ආණ්ඩුව බලයට ආ නමුත් එම ප්‍රහාරය සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට තවමත් ආණ්ඩුවට හැකි වී නොමැති බවත් ප්‍රහාරය ගැන නිසි විමර්ශනයක් සිදුවන බවක් පෙනෙන්නට නැති බවත් ලක්ෂ්මන් කිරියල්ල හිටපු മന്ത്രിවරයා අපි දැන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිරියල්ල මහත්මයා පසුගිය ආණ්ඩුවේ සභානායක. සභානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීමක් තියෙන තනතුරක්. එතකොට ඔහු කියන්නේ මේ චෝදනාව එල්ල කරන්නේ. අපි දැක පාර්ලිමේන්තුවේ ආණ්ඩුව තියෙනකොට වික්‍රමසිංහ මහත්මයාගේ වම්පසින් තමයි කිරියල්ල මහත්මයා ඉතා සමීපව කටයුතු කරනවා, හොඳට කතා බහ කරනවා නිතරම. එතකොට කිරියල්ල මහත්මයා දන්නවා වික්‍රමසිංහ මහත්මයාගේ ක්‍රියාකලාපයන් පිළිබඳව. ඔහු කරන චෝදනාව බරපතලයි. කියන්නේ ආණ්ඩුව ඉල්ලද්දිත් අර්ජුන මහින්දන් තියාගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ චෝදනාව තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරන්නේ. ඒ සමග තමයි චෝදනාව නම් ඉතාමත්ම බරපතලයි. පාතාලෙ දිගටම සුද්ධ කරගෙන යන ප්‍රවෘත්ති තියෙනවා. අපි විරාමයෙන් පස්සේ වාර්තා කරන්න දැස්සේ. අපි අවදි වුණේ අද උදේ. හැබැයි පොලිසිය තවමත් නිදි නැහැ. පොලිසිය පැය 24ක් තුල අපරාධවලට සැක 8ක් පැය 24ක් තුලදී ඇල්ලූ බව මව්බිම 8 වෙනි පිටුවේ වාර්තා කර සිටිනවා. STF එකට අනදෙල් නිලධාරීවරයෙක් කලුතෙන් පත් වුණා. නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහත්මයා තරුණම නිලධාරියා මෙතෙක් පත් වෙච්ච ඔහු පත් වුණාට පස්සේ පැය 24ක කාලයක් තුල සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු මේ ලපයි සිපයි නෙමෙයි අල්ලලා තියෙන්නේ. නිකන් නම් ටික දැක්කම තේරෙනවා. එක්කෙනෙක් ඉන්නවා අතුරුගිරිය ප්‍රදේශයේ පාතාලයේ ක්‍රියාත්මක කරන හංවල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගන්න ඉන්ද්‍රා නැමැති පාතාල නායකයෙකුගේ ගෝලයන් 3 දෙනෙක්. ඊට පස්සේ මතුගමදී, ඊළඟට රත්මලානේදී, ඊළඟට රඹුක්කනදී මේ විදියට පැය 24ක් ඇතුළත අපරාධවලට සැක අය 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ පළවෙනි පිටුවට ගියන් පස්සේ කියන කාරණයක් තමයි මීගමු බන්ධනාගාරයේ කුඩු ජාවාරම සිම්පත රැඳවී කොට දුන් නියාමකගේ වැඩතහනම් කුමුදු උපුල් නිශාන්තය වාර්තා කර සිටින්නේ. ඒ අනුව තමන්ගේ බිරිඳ සහ නාවික හමුදා සෙබලෙක් සම්බන්ධ කරන්න ඒ සිම්පත ලබා දීම සඳහා රැඳවී කොට අවස්ථාව ලබා දීම පුද්ගලයා තමයි අත්අඩංගුවට ගැනෙන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර තියෙනවා රංග ජීවගේ පවුලේ අය මරන්න වෙලේසු දාදුන් කොන්ත්‍රාත්තුව හඬපට වලින් එළියට කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ හොයන බලන කටයුතුවලදී මේ කාරණා එළියට එනවා. ඒ අනුව විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕනේ මත දේශපාලන පරිගැනීම් පිළිබඳව. සමාවෙන්න දේශපාලන පරිගැනීම් පිළිබඳව. ඔව්. මේකේ කියවෙනවා ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ රැඳවියන්ට වෙඩිතබා මරා දමන්න කියා නාකොටික් නිලධාරීන්ට කිව්වා. කියා කතාවක් ප්‍රචාරය කරන ලෙස උපදෙස් දෙන අයුරු එක් හඬපටයක දැක්වෙන අතර අනෙක් හඬපටයේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිව සිටි රංගජීව හෝ ඔහුගේ පවුලේ අයෙකු මරා දමන ලෙසට වෙලේසුදා පවසන අන්දම මේ හඬපටවල ඇතුළත් වන බව සඳහන් කර සිටින්නේ අරුණ පුවත්පත. පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමේ වාර්තාවක් තියෙනවා. ඊට කලින් අර දැන් මව්බිම් පුවත්පත කියනවා අද කතුවැකිය විදියට ඒ තමයි මේ මහවුලු ගෙදර කතාවස්සුව කියලා මේ පාතාලය පිළිබඳව අය සඳහන් කරන්නේ. කතුවරේ අවසාන වශයෙන් කියනවා වර්තමාන පාලනය බන්ධනාගාර ගැන ඇස් අරගෙන සිටීම හොඳය. සිරගෙදරින් පිට සිදුවන බොහෝ අපරාධවලට ඇතුළේ සිටින පුද්ගලයන්ගේ සම්බන්ධතාව ගැන තවදුරටත් සොයා බලා නිසි පිළියම් යොදන්නට කඩිනම් පියවර ගත යුතුය. වරද කළවුන්ට නිසි දඬුවම් දිය යුතුය. අද රටම බලා සිටින්නේ සහස්‍රයේ පුරවැසියන්ට නිදහසේ සතුටෙන් ජීවත් විය හැකි වටාපිටාවක් ගොඩනගෙන තුරේ. එවැනි යහපත් රටක බන්ධනාගාර අවශ්‍ය නැත. බැරදි කරන මිනිසුන්ද අතුරුදන් වන හේනි කියලා මව්බිම් පුවත්පත කියා සිටිනවා තමන්ගේ කතුවැකියේදී. ඊළඟට අපිට පුළුවන් එළවෙන්න අරුණ පුවත්පත වාර්තා කරනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු කලින් දැනගෙන හිටියා. පාකිස්තාන මහ කොමසාරිස්වරයා කියා සිටිනවා ඒ අනුව මේ ප්‍රහාරයට කලින් අපි ගාව තොරතුරු තිබුණා. අපි දෙරට අතර සම්බන්ධතා අනුව මේ තොරතුරු කලින් ලබා දීලා තිබුණා කියලා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් තුමා සඳහන් කරන බව අරුණ පුවත්පත කියනවා. ඊළඟට ඉන්දියාවත් දැනුම් දීලා තියෙනවා කලින්, පාකිස්තානයත් දැනුම් දීලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ බලධාරී මොනවද කරේ කියන කාරණය. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ නිලධාරියම කියනවා දැන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිවැරදිව රට මෙහෙවනවා කියලා ඔහු සහතිකයක් ලබා දෙනවා. ඔව්.
අපි ඊළඟට අරුණ පුවත්පතට ගියොත් අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරනවා පාස්කු කොමිසමේ වාර්තාව වරුණි පෙරමුණයි වාර්තා කර සිටින්නේ ශංග්‍රීලා බෝම්බකරුගේ විවාහ උත්සවයට එවක ඇමතිවරු දෙදෙනෙක් ආවා. එක් ඇමතිවරයෙක් රවුෆ් හකීම් නෑ නිශ්චිතව මතක නෑ කියලා ශංග්‍රීලා බෝම්බකරුගේ නැන්දනිය ෆාතිමා ෆරිඩා උම්මා සඳහන් කර සිටිනවා. මේකේ මේ වාර්තාව අනුව මගේ දුව රටට ද්‍රෝහිකමක් කළේ කියලා ඇය සඳහන් කර තිබෙනවා. මගේ දුව මෙහෙම කරපු එක ගැන මට කනගාටුයි. ඇය කළේ රටට ද්‍රෝහිකමක්. දරුවන්ට අම්මලා තාත්තලා නැති වුණා. මේක අන්තිම වැරදි. අපි හැමෝම මිනිස්සුયો කියලායි අපේ ආගම කියන්නේ සාක්ෂිකාරීය සංවේදී වෙයි කියලා වාර්තා කර සිටින්නේ. මම හිතන්නේ අනුවේදනීය කතාවක්. ඒ වගේම දැන් මේ එක ඇමති කෙනෙක්ගේ නම කියලා දෙනවා රවුෆ් හකීම් අනිත් ඇමතිතුමා මතක නැහැ කියන දේ නිසා. ඔව්. නමුත් දැන් මේක පහසුවෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මේ හොටලේ තියෙන CCTV දර්ශන සමහර දර්ශන වලට දැන් මොන වෙලාවක් දන්නේ නැහැ. ඒ වගේම දැන් අපි දන්නවා දැන් මංගල උත්සවයක්ම ඡායාරූප ගන්නවා. සෙල්ෆි ගන්නවා, නිල ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. මේ ඒ අය ගැන හොයාගත්තා නම් ඕන තරම් කවුද ආවේ නාවේ කියලා හොයාගන්න පුළුවන්. ඔව්. දේශපාලන උණුසුම් අපි දේශපාලන පොරපිටියේ වාර්තා වෙන කාරණා තුලා වගේ සමබරව වාර්තා කරන්න කැමති. 8 වෙනි පිටුවේ මවබිම වාර්තා කරනවා පවතින විකෘති ක්‍රමය වෙනස් කරන්න 3/2 බලයක් අවශ්‍යයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. ජනපති අගමැති එකම පක්ෂයේ වීම රටේ සංවර්ධනයට ඉතාමත්ම වැදගත්. පොහොට්ටුවෙන් බලය ඉල්ලන්නේ වැඩ කරන්න පුළුවන් පිරිසක්. හම්බන්තොට දාලා යන්න එපා කියලා මම සජිත්ට කිව්වා. එජාපය අන්සතු කළේ රටේ ජනතාවගේ දේපල නැවත මතක් කර දෙනවා අග්‍රාමාත්‍යවරයා. අනාගත පරපුර වෙනුවෙන් රටේ සම්පත් සුරකිනවා කියලා ජනතාවට තහවුරු කරන. ඒ වගේම අරුණ පුවත්පතෙත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සටහන් කරනවා. ඒ තමයි අපි කලේ ත්‍රස්තවාදයට එරෙහි සටනක් මිස ජාතියකට එරෙහි යුද්ධයක් නොවේ කියන කාරණාව අවධාරණය කර සිටිනවා. ඒ අතරේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශය ආර්ථික තත්ත්වයේ යථා තත්ත්වයට පත්වන තුරු 20000 දීමනාව අපි හැමෝටම ලබා දෙනවා. මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැහැ. ඔහු කියනවා රට හදන්න ශක්තිය තියෙන්නේ දක්ෂයෝ ඉන්නේ අපි ළඟ කියලා. ඩීල් දේශපාලනේ අපි ළඟ නැහැ කියලා මනුෂ්‍ය නායකයාත් කියනවා. ඡන්දෙන් පස්සේ කොහේ ඉඳීද කියලා තමයි දැන් ඊට පස්සේ හොයන්න ඕනේ මේ වගේ අය. ඊළඟට ජාතික පුවත්පත්වල තවත් වන ප්‍රකාශ අතරේ 19 වන සංශෝධනය නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වුණා කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා. පොලිසියට කළ දේශපාලන අතපෙවීම් ඉවත් වුණේ පොලිස් කොමිසම නිසා. පොදුජන අයිතීන් සුරකින යුගයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන්න රාජ්‍ය සේවකයන්ගේ නිදහස සුරකීම ආණ්ඩුවේ වගකීමක්. මෙන්න අර හිටිගමන් මතක් වීමේ රෝගේනවා ප්‍රසාද්. ඒ තමයි අද එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ තියෙන්නේ මහ බැංකු හොරාගේ අතේ. මහ බැංකු හොරාගේ වැඩ ගැන රනිල් හොඳට දන්නවා. අපේ පක්ෂයේ නිරපපු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය කියන්නේ මනෝ ගණේෂන් හිටපු අමාත්‍යවරයා මනෝ ගණේෂන් මහත්මයාත් මේ කැබිනට් මණ්ඩලේ හිටියනේ දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක යහපල් ආණ්ඩුවේ. ඒතකොට කිව්වේ නෑ. ඒක තමයි දැන් මම හිතන්නේ දැන් වික්‍රමසිංහ මහත්මයා තවත් කාරණයක් තමයි පොලිසිය අර්බුද 22 කියලා 19. පොලිස්පති අයින් කරගන්න බැරුව හිටියේ ජනාධිපතිවරයා. ඉතින් අර්බුද විසඳන්නේ කොහොමද? ඔව්. ඒ අතරේ අද මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් ප්‍රකාශයක් තමයි උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ නිජ භූමියයි අන්තවාදීන්ට ආණ්ඩුවේ සහාය ලැබෙනවා නම් ඒ වහාම නවත්වන්න කියලා රටේ අන්තවාදීන්ට සංහිඳියාවට අන්තවාදීන්ට අවශ්‍ය රටේ සංහිඳියාව අන්තවාදීන්ට අවශ්‍ය සම්බන්ධන් මහත්මයා කියා සිටින්නේ. ඒක නිජ භූමිය නිජ බිම කියන එක එනවා. මොකද දැන් මනාප ගන්න එපා. ඔව්. එහෙම වුණාම දැන් කරුණාම්මනුත් අර වගේ කතාවක් කියන්න මම හිතන්නේ මොන හරි මනාපවල තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. මොකද ඒ වගේ කතා දැන් ඉස්සරහට එන්න පුළුවන් එක කෙනාගේ. ඔව්. දැන් මේ ප්‍රකාශය අනුව උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ නිජ භූමියයි කියන ප්‍රකාශය ලක්ෂ්මී ජයකොඩි වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පතට. මේක සම්බන්ධ වෙනවා මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා මුහුදු මහ විහාරයේ මැනීම් අත්හිටුවන්න පොතුවිල් අධිකරණයේ නියෝග. ඒ අනුව ලක්ෂ්මී ජයකොඩි දිගාමඩුල්ලේ හසිනි සචින්තා වාර්තා කර සිටින්නේ දැන් මුහුදු මහ විහාරයේ පොතුවිල් මුහුදු මහ විහාරයේ අනවසර පදිංචිව සිටින 13 දෙනෙකුට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගොනු කළ නඩුවකට අදාළ මැනීම් කටයුතු වල වාර්තාව ලැබෙනතුරු විහාරයට අයත් ඉදිරි මිනුම් කටයුතු සිදු කිරීම නවත්වන්නේ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළ තිබෙනවා. මේ පිළිබඳව නියෝගය නිකුත් කර තිබෙන්නේ පොතුවිල් මහේස්ත්‍රාත් විනිසුරු එච්.එම්. මොහමඩ් රාබි මහත්මයා විසින් විත්ති පාර්ශ්ව වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිශාම් කාරියප්පර් අරිප් සුමන්දිරම් මොහමඩ් කදීර් කියන නීතිඥයෝ පෙනී සිට තිබෙනවා. එතකොට මෙන්න මේවා තමයි එකිනෙක ගොනු වෙන කතා. මම දැන් මුහුදු මහ විහාරය සම්බන්ධයෙන් පැවතිච්ච ප්‍රශ්නයක් සම්බන්ධව දැන් අධිකරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මම හිතන්නේ මිනුම් කටයුතු සම්බන්ධ වාර්තා කඩමින් දෙන්න ඕන.
නැත්නම් මොකද දිනුෂ මොකද දැන දෙන්නේ මේ ජනත්වම පත් කරපු ආරසාධක බලකෑම වැඩක් නැති වෙනවා. මොකද දැන් මේ වගේ දැන් අධිකරණ අපි අධිකරණ මොකුත් කියනවා නේ. නමුත් අධිකරණේ තීන්දුව ගන්නවා නම් මැනීම් කටයුතු අත්හිටවන්න ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනගන්න ඕන මේ භූමියේ තියෙන අයිතිය ගැන හරි වාර්තා ඉදිරිපත් කරන්න. නැත්තම් තවත් ප්‍රශ්නයක් වෙන්නේ. ඔව් අපි දේශපාලන වේදිකාව වෙන කතා අවසන් කරන්න කැමති දිනමින වාර්තා කරන මේ ප්‍රකාශයත් එක්ක මහමැතිවරණයට ජාත්‍යන්තර නිරීක්ෂකයන් පත් කිරීම හූල්ට පැවරීම පිළිබඳව අපි විරුද්ධයි කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා ඊයේ ප්‍රකාශ කර සිටියා. ආගම් හෝ ආගමික නායකයන් පටලවාගෙන අපි දේශපාලනය කරන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක කියලා මේකේ සඳහන් වෙන්නේ. ජාතික ලයිස්තු අපේක්ෂක වෙන්න ඕනේ. මහාචාර්ය චරිත හේරත් මහත්මයා අපේ පක්ෂයේ සමග වැඩ නොකරන අපේක්ෂකයෙකු කළ ප්‍රකාශයක් ගැන වගකීම් බාර ගන්න බෑ කියන ප්‍රකාශයක් දිනමිනේ වෙලාවකට හිතනවා මේ මැතිවරණ කොමිසමේ සභාපති හූල් මහත්තයාද මේ මහින්ද දේශප්‍රිය මහත්තයාද කියලා නේද? යම් තීන්දුව ගන්න වෙලාවේදී යම් කේවල් කිරීම වෙලාවේදී සමහර විට ඕක හොයාගෙන ගියොත් ඕකේ නූල තියෙන්නේ වෙන තැනක වෙන්නත් පුළුවන්. අද අරුණ පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්වලේ වන්නේ මාලබේ රාජකීය කුළුණු මත දුම්රිය නතර කළොත් කෝටි 1850ක් වන්දි ගෙවන්න වෙනවා දඩමුල්දලක් මිලියනයක් කියලා. ඒ අනුව කලන වීරසිංහ වාර්තා කර සිටිනවා මාලබේ සිට රාජගිරිය දක්වා කුළුණු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික වන්දියක් සහ රුපියල් මිලියනයකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපානයට ගෙවීමට සිදු වන ඇතැයි එම ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා මහත්මයා අරුණට ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කරනවා. මේ පිළිබඳව පහුගිය සතියාන්තයේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතත් ලිපියක් පළ කර තිබුණා. දැන් මේ කාරණාව ගැන ටිකක් හිතන්න ඕනේ. මොකද මහ බැංකුව පිළිබඳව ජනාධිපතිතුමා ටිකක් තදින් කතා කළා වගේම මුදල් අමාත්‍යාංශය ගැන අවධානය යොමු කරන්න වෙයි වගේ. මේ ව්‍යාපෘති කරන්නේ නියම අවස්ථාවේ අනුවද කියලා අපි පොඩ්ඩක් හොයන්න ඕනේ. මොකද දැන් මෙතනදී කියන දෙයක් තමයි මේ ආදායම උපයා ගැනීමේදී දිනුෂ දැන් මේ මාළඹේ රාජකීය ප්‍රදේශයේ ජනතාවට මේ කුළුණු මතින් එන දුම්රිය අත්‍යවශ්‍යමද කියන කාරණය හොයන්න ඕනේ. මොකද මේ ව්‍යාපෘති පටන් ගන්නවා. අපි දැක්ක දැන් අධිවේගී මාර්ගවල ප්‍රශ්නයක් නෑ. අධිවේගී මාර්ගවල ආදායම ඉතාම ඉහළයි. මතන හුඟක් ණය ගන්න පුළුවන් වුණා. නමුත් සමහර ව්‍යාපෘති ඇතුළත් කිරීමේදී මම හිතන්නේ පහුගිය ආණ්ඩුවේ මේ සම්බන්ධ කටයුතු කිරීමේදී ඔවුන් කොහොමද ඒක කටයුතු කරේ කියලා බලන්න. මොකද අවස්ථාවේ අනුව තමයි මේ සන්වර්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඔව් ඒ වගේම තමයි දැන් මෙහෙම ගිවිසුම් ගත වුණාට පස්සේ ඒවා අවලංගු කරන්න කියලා උපදෙස් දෙන නිලධාරීන් පිළිබඳවත් ටිකක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. මොකද මේ කකුල් මාට්ටු දානවද කියලා දන්නේ නැහැ. හේතුව දැන් මෙතනත් කියනවා දඩමුදල මිලියනයක් කෝටි 1850ක් විතර ගෙවන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ සංවර්ධන ව්‍යායාමයට බාධා කරන නිලධාරීන් පිළිබඳව හිතන්න වෙනවා මීට වඩා. අද අරුණ පුවත් සමහර එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් නම් මේකදී අඩුපාඩු හදාගෙන මේ ව්‍යාපෘතිය කරන එකක් කමක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. අපි සූදානම් විරාමයට යන්න ජනාධිපතිට සමාවෙන්න. සේනාධිපතිට ජනාධිපති කොමිසමට යන්න බැහැ කියලා නීතිපතිවරයා කොමිසමට දන්වයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. තවත් ආందోලනාත්මක නෛතික කටයුත්තක් අපි විරාමයෙන් පස්සේ නැවත මුණ ගැහෙනවා. අපි විරාමයෙන් පස්සේ අමනුෂ්‍යයන් රජ කරන මුහුදු ජීවීන්ගේ තිඹිරිගේට යනවා සාම්බල්තිව් කලපුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල නගරයට ආසන්නව ලක්මාල්කේ බදුගේ මේ ලිපිය ලියන්නේ. ඒ අනුව මේ කලපුව ආශ්‍රිතව ජීවත් වන සත්වයෙකු වන දියහුණා කඩොලාන පරිසරයට අද්විතීය වූ සත්වයෙකි. එමෙන්ම ඉස්සන් මඩකකලුවන් ආන්දන් තනියනු කකලුවන් වැනි ජීවීන් වගේම පිළිහිඩුවා එලිකොකා වගේ සත්තු ගොඩක් ඉන්නවා කියලා කියනවා. පරිසර නීති රෙගුලාසි වලට අනුව මේක රක්ෂිතයි ආරක්ෂිතයි. හැබැයි එහෙම තියෙද්දිත් පෙරකී අනපනත් උල්ලංඝනය කරමින් සාම්බල්තිව් කලපුවේ ජෛව පද්ධතියට හානි වනසේ කලපුවට අයත් බවට සියලු සාධක සහිත කලපු බිම අත්පත් කරගෙන ඇති පිරිස් එසේ වෙන් කරගත් ඉඩම් කට්ටි කිරීම සඳහා ඔප්පු සාදා ගැනීමටත් ඇතැම් ඉඩම් තුල පොල්වැනි භෝග බගා කිරීමටත් සමත්ව තිබීම බිමතියට කරුණක කියලා ඉහළ සිට ගත්ත ඡායාරූපයක් එක්ක වාර්තා කර සිටිනවා. බලන්න මේ වටින පරිසර සම්පතක් කඩොලාන පද්ධතියට අයත් වටින සම්පතක් විනාශ වෙමින් යන හැටි හොඳටම පේන්න තියෙනවා. දැන් මේක පිටිපස්සේ අනිවාර්යයෙන්ම දේශපාලනඥයෝ ඇති. දේශපාලනඥයන්ගේ කෑම මේක පිටිපස්සේ ඇති කියලා අපිට හිතෙනවා. දේශපාලනඥයන්ගේ ගිජුගම මේවට බලපානවා. ඒ අතර අද අරුණ පුවත්පත හරි රසවත් විශේෂාංග ලිපියක් පළ කරනවා පොලිටික්ස් කියන අතිරේකේ. ඒ අනුව මේ දේශපාලනඥයන්ගේ කෑම ගැන ලොව හෙල්ලූ පාලකයන්ගේ ආසම කෑම. සදාම් හුසේන්ගේ ප්‍රියතම කෑම මාළු සුප් එකක්ලු. මේ නායකයන්ගේ කෝකිවරුන්ගෙන් ලබාගත තොරතුරු අනුව තමයි මේ ලිපිය පළ කරන්නේ how to fed a dictator කියන මාතෘකාව යටතේ. හැබැයි ඩික්ටේටර් එහෙම නැත්නම් ඒකාධිපතියෙක් කියන වර්ගීකරණයට ගැලපෙයිද දන්නේ. ඊළඟට ඉන්නේ කස්ට්‍රෝ ෆිදෙල් කස්ට්‍රෝ කැමැතිම කෑම ඌරු
පැටියෙක් කියලා කියනවා. ඌරු කෑම වලට තමයි රෝස් කරපු ඌරු කෑම වලට තමයි ඔහු කැමති වෙලා තියෙන්නේ. පොල් පොට්ගේ කුකුළු මස් නැති කුකුළු මස් සුප් එක කොතරම් සැහැසි මිනිමරු ඒකාධිපතියෙකුද කාම්බෝජ ප්‍රජාතාන්ත්‍රික ජනපදයේ අගමැතිවරයා වූ පොල් පොට් ආහාර දිරුවෙන් පහසු වුණේ නෑලු. ඒ නිසා ඔහු මේ බොහෝ විට ගත්තේ කුකුළු මස් සුප්, හැබැයි කුකුළු මස් නැති ඒවා. ඊළඟට ඇල්බේනියානු ඒකාධිපති එන්වර් හොක්සගේ කෑම මොකද්ද ප්‍රියතම කෑම කියලා කිව්වම දියවැඩියාව තියෙන ඔහු දියවැඩියාවට බලපාන්නේ නැති එහෙම නැත්නම් දියවැඩියාවට ගුණ රස කෑම කෑවා කියලා කියනවා. ඊළඟට ඉඩියමින් මිනිමස් කනවා කියලත් ලෝකේ පුරා කතාවක් පැතුරුණා. හැබැයි ඔහුගේ කෝකියා කියන්නේ නෑ මම ඉඳපු කාලේ නම් ඒ කියන්නේ මම නම් දන්නේ නෑ එහෙම මට කවදාවත් ඒ විදිහට මිනිමස් හොයන්න කියලා නම් කියලා නෑ. ඒ වුණාට ඉඩියමින් ඊටාම කැමතිව තිබුණලු එළුමස් වලට. ඉඩියමින්ගේ රසවත්ම කෑම ඒක. ඊළඟට සදාම් හුසේන් ගැන කිව්වා මේ විදිහට ලෝකේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රියතම කෑම බීම පිළිබඳව දේශපාලනඥයන්ගේ ප්‍රියතම කෑම ගැන අදාරුණු පුවත්පත වාර්තා කර සිටිනවා. දේශපාලනඥයන් කන කෑම විතරක් නෙවෙයි නාන නෑම ගැනත් කාටුන් කරුවන්ට බොහෝ දේවල් කියන්න ඇති. අපි හුරේරා කාටුනයයි උපුට ගන්නේ අරුණ පුවත්පතෙන් ඉස්සෙල්ලම හසන්ත විජයනායක නිර්මාණය කරන්නේ. ඔය පාර්ලිමේන්තුවත් විස බීජ හරණය කරන්න වේවිවා. විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුව ඉබේම විස බීජ හරණය වෙලාලු සෑර්. මව්බිම් පුවත්පතට MD වීරරත්නගේ මරිසිපාල මෙන්න යනවා අම්මගේ ළඟට ගිහලා අහනවා ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු රටපුරා තියෙනවලු. එතකොට කිරිබත් කෑමේ රතිඤ්ඤාපත්තු කිරීමේ පෙරහුරු තරඟ නැද්ද? සෙල්ලන්ද කොල්ලෝ සුමතිපාල ජෝතිපාල අරුණ පුවත්පතට නිර්මාණය කරන්නේ දැන් ඡන්දෙට කලින් හැම පක්ෂයකටම ලොන්ඩරි දාන්න වෙයි වගේ. ඒ මොකද කොල්ලෝ? මහින්දානන්දවයි කරුණාවයි හරින්වයි අපුල්ලන්න. ඇත්තනේ. මෙන්න අපි දන්නවා තවත් චරිතයක් තියෙනවා දැන් ආචාර්ය ගැමුණු කියලා කිව්වම හැමෝම දන්නවා අරුණ පුවත්පතේ හසන්ත විජයනායක කාටුනේ මෙන්න ඒ ආචාර්ය ගැමුණු පටන් ගන්නයක අනුරාධපුරයෙන් ඡන්ද ව්‍යාපාරයේ පටන් ගන්නයක දුර්ගම රජතුමා නවත්තපු තැන ඉඳලා මෙන්න ඔහුගේ දැන් රජ ඇඳුම ගලවලා අමුඩේ පිටින් ඔහුට ඇඳුම අන්දන්නේ කවුද? දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙන්න ආචාර්යතුමාට කලිසමක් අන්දනවා. කලිසම ඇඳුව වුණාට තාම ඉන්නේ බාගෙට හෙළුවෙන්නේ. අංජනම බලමු. අංජනම කපුරාලයි මේ අංජනම ගේන්නේ අරුණ පුවත්පතට සිරගය මුර කරන වගක යුතු ගොල්ලන් කප්පම් වලට පාතාලේ අත අල්ලන් අධිකාරියෙන් අල්ලයි හැංගුණ බිල්ලන් මොකටද මගේ රටට මේ වැනි යමපල්ලන් මොටද මගේ රටට මේ වැනි යමපල්ලන්. මෙන්න හිටපු ජනාධිපති මම හිතන්නේ වරේකුට තිබුණා යම්කිසි චෝදනාවක් දැන් අර මැතිවරණ නීති උල්ලංඝනය කරලා යම් බඩු බෙදුවයි කියලා මෙන්න සංග්‍රහයක් ගැන කතා වුණා පහුගිය දවස්වල මේ පොළොන්නරුව අරලිය හෝටලේ පැත්තේ මෙන්න අරලිය හෝටලේට එනවා සංග්‍රහ තේපැන් සංග්‍රහයක් කරන් ඒ දේශපාලනඥයා මෙන්න යන්න එපා කියලා මම හිතන්නේ සිග්නල් එකක් දෙනවා පොලිස් ආරම්භකෙක් වගේ මැකෝ අරලිය හෝටලේට යන්න එපා කියලා. අත්තරේ මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ කාටුනේ MD වීරරත්නට එහෙම හිතෙද්දී රංචගොඩ ළමයට කට කහනවට කියන කවිය කොයි වගේද? අද අරුණ පුවත්පත වාර්තා කරනවා മന്ത്രിකමට ආයුබෝවන් කියන්නට මංගල මැතිඳුට සිටිවිලි පහළ වුණේ වෙල්විදානෙලා වැනි අය සිටීමලු යුද පිටියේ නැතුව දේශපාලනයේ. පසුගිය අවුරුදු 10ක පමණ සිට එක වේදිකාවේ දෙන්නා කෑවේ මගුල්. පස්ස මිතුරන් උණු ගජ මිතුරනි මෙහෙමයි ජනතාවට එපා ඔබ දෙපළම ආයේ. ජනතාවට එපා ඔබ දෙපළම ආයේ කියලා රංචගොඩ ළමයා කියනවා. ජනතාවට එපා මේ වගේ විගඩන් ආයේ. ඒ නිසා ජනතාවට එපා ජනතාවත් පෑන අරන් යද්දී ප්‍රවේශම ගන්න ඕන තීරණය පිළිබඳව අපි සූදානම් අද දවසට එක් වෙන්න. ඔබට නිරුපද්‍රිත සුබ දවසක්. ආයුබෝවන්.